GIT ඉගෙන ගන්න ඉස්සෙල්ලම ලේසි වෙන්න ඒකේ අර මූලික يعني ප්‍රින්සිපල්ස් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගන්න ඒ ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන හිටියම මේ GIT ඉගෙන ගන්න ලේසි ඉස්සරහට. ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕන එන්ටරික් නර්ව් සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා එම්බ්‍රයෝ එකේ ඒ කියන්නේ මේක ඩෙවලොප් වෙන විදියක් වෙනම තියෙනවා. නියුරල් ක්‍රෙස් සෙල්ස් වලින් ඇවිල්ලා තමයි ඒ ක්‍රෙස් සෙල්ස් මයිග්‍රේට් වෙලා තමයි ගට් ටියුබ් එක දිගේ මේ එන්ටරික් නර්ව් සිස්ටම් එක කියන එක හැදෙන්නේ. ඒතර එන්ටරික් නර්ව් සිස්ටම් එකෙත් ඒක ප්ලෙක්සස් එකක්. ඒ කියන්නේ නර්ව් සෙල්ස් වලින් හැදිච්ච නර්ව් ප්ලෙක්සස් එකක්. ජාලයක්. ඒතර ඒ නර්ව් ප්ලෙක්සස් වර්ග දෙකකට බෙදන්න පුළුවන් ආපහු. ඒතර එන්ටරික් නර්ව් සිස්ටම් එක කොටස් දෙකක් තියෙනවා. මයන්ටරික් ප්ලෙක්සස් and මේසනර් ප්ලෙක්සස් කියලා. සාමාන්‍ය අපි A level කාලේ ඉඳලා ඉගෙන ගන්න මේ මයන්ටරික් and මේසනර් කියන මොකද්ද කියලා. මයන්ටරික් ප්ලෙක්සස් කියලා කියන්නේ කෙලිම මෝටර් ෆන්ක්ෂන් කන්ට්‍රෝල් කරන. ඒ කියන්නේ ගට් ටියුබ් එකේ අපි දන්න මසල් වලින් හැදලා තියෙන ස්මූත් මසල් ප්‍රධාන වශයෙන් ඒ ස්මූත් මසල් වල මෝටර් කන්ට්‍රෝල් මෝටර් ඒ කියන්නේ මේ මෝටර් ෆන්ක්ෂන් ඒ කියන්නේ මසල් කන්ට්‍රැක්ට් වෙන රිලැක්ස් වෙන්න ඒක සඳහා බලපාන්නේ මෙන්න මේ මයන්ටරික් ප්ලෙක්සස් කියන එක. ඒතර මේක තියෙන්නේ ගට් ටියුබ් එකේ අපි දන්නවා ඒක ලේයර්ස් තියෙනවා. ඒ ලේයර්ස් වල මේ outer longitudinal and middle circular කියන මසල් ලේයර්ස් දෙක අතරේ. හරි. එතකොට සාමාන්‍ය ගට් ටියුබ් එකේ අඳුර ගන්න පුළුවන් longitudinal මසල් ලේයර් එකයි circular මසල් ලේයර් එකයි. ඔය දෙක අතර තමයි තියෙන්නේ මයන්ටරික් ප්ලෙක්සස් එක. මේසනර් ප්ලෙක්සස් එක තියෙන්නේ ඊටත් ඇතුලෙන්. ඒ කියන්නේ ලූමන් එක පැත්තට වෙන්නේ. ඒ කියන්නේ middle circular මසල් ලේයර් එක සහ ඊට ඇතුළතින් තියෙන ඒ කියන්නේ ලූමන් එක පැත්තට වෙන්න තියෙන සබ්මියුකෝසා එක අතර. ඒතර ඒක බලපාන්නේ මසල් මූව්මන්ට් වලට නෙමෙයි. ඔය ඉන්ටෙස්ටයිනල් සික්‍රීෂන්ස් වලට. ඒ කියන්නේ අපි දන්න ගොඩක්ම ඔය සබ්මියුකෝසා එක ආසන්න වගේ තමයි ග්ලෑන්ඩ්ස් තියෙන්නේ. එතකොට ඒ ග්ලෑන්ඩ්ස් වලින් වෙන සික්‍රීෂන්ස් ඒ කියන්නේ ග්ලෑන්ඩ්ස් මේ වලින් වෙන සික්‍රීෂන්ස් පාලනය කරන්නේ කන්ට්‍රෝල් කරන්නේ මේසනර් ප්ලෙක්සස් එක. ඊට පස්සේ දැනගන්න තියෙන එකක් තමයි හෝමෝනල් රෙගුලේෂන් කියන එක. කියන්නේ සාමාන්‍යයෙන් GIT එකේ ෆන්ක්ෂන් වලදී ඕන වෙන හෝමෝන්ස් හදාගන්නේ GIT එකේ ඒ කියන්නේ ගට් ටියුබ් එක ආශ්‍රිතවමයි. එතකොට ඒ හෝමෝන් හදාගන්නේ එතකොට ඒ GI මේ කියන්නේ ගට් ටියුබ් එකේ එපිතීලියම් එකේ තියෙන එන්ඩෝක්‍රයින් සෙල්ස් වලින්. ඒතර විශේෂත්වය තමයි එන්ඩෝක්‍රයින් සෙල්ස් වල ගොඩක් වෙලාවට ඒ එහෙම එන්ඩෝක්‍රයින් සෙල් එක සර්ෆේස් එකක් ගට් ටියුබ් එකේ ලූමන් එක පැත්තට එක්ස්පෝස් වෙලා තියෙනවා. එන්ඩෝක්‍රයින් සෙල්ස් එකෙන් සෙල් වලින් වෙන ඒ කියන්නේ හෝමෝනල් සික්‍රීෂන් එක. ඒ කියන්නේ හෝමෝන් සික්‍රීට් කරන්නේවා සික්‍රීට් කරන්නේ එතකොට අර ලූමන් එක පැත්තේ තියෙන සර්ෆේස් එක නෙමෙයි. කියන්නේ ලුමිනල් සර්ෆේස් එක නෙමෙයි අනිත් පැත්තේ සර්ෆේස් එකෙන්. එතකොට එහෙමයි සාමාන්‍යයෙන් හැඩ ගැහිලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි අපි දන්නා GI ට්‍රැක් එක ගට් ටියුබ් එකේ අපි කලින් ස්මූත් මසල්ස් වලින් තමයි ඒකේ මසල් පාර්ට් එක හැදිලා තියෙන්නේ. එතකොට ගට් ටියුබ් එකේ වෙන හැම මූවමන්ට් එකකටම වග කියන්නේ මේ ස්මූත් මසල් ලේයර් එක. ඒතොර ඒ ස්මූත් මසල් වල තියෙන විශේෂත්වය තමයි මෙතන ඒ ස්මූත් මසල් සෙල්ස් අතර තියෙන ගැප් ජන්ක්ෂන්ස් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ හොඳින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන. එතකොට අර සෙල් එකකින් සෙල් එකකට වෙන අයන් මූවමන්ට් මේ අයන හෝමාරුව වෙන්න ලේසි. එතකොට අර එක මුළු ස්මූත් මසල් සෙල් සෙට් එකටම අර එක පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා ඒ ගතිගුණය නිසා. ඊළඟට වැදගත් දේ තමයි බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් කියන එක. ඒක ගොඩක් වෙලාවට පටලවා ගන්න එකක් වැදගත් එකක්. ඒතර බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපි ඔය කතා කරපු ස්මූත් මසල් සෙල්ස් වල කාට හරි පුළුවන් නම් ඒ ස්මූත් මසල් සෙල් වල සෙල් මෙම්බ්‍රේන් එකේ මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක මයින් කාලෙත් එක්ක මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක උඩ පල්ලෙහා යන විදිහේ මයින්න පුළුවන් නම් අන්නේ රටාවට තමයි කියන්නේ බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් කියලා. ඒතර මේ බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් කියන එක තියෙන්නේ සාමාන්‍යයෙන් ගට් ටියුබ් එකේ තියෙන ස්මූත් මසල් සෙල්ස් වලම තමයි. හැබැයි මේ ස්මූත් මසල් සෙල්ස් වල ඒ විදිහට වෙන මෙම්බ්‍රේන් පොටෙන්ෂල් උඩ පල්ලෙහා යන රටාවට හේතු වෙන්නේ ඒ ස්මූත් මසල් සෙල්ස් අතරම තියෙන වෙනත් විශේෂණීය වෙච්ච ඉන්ටෙස්ටයිනල් සෙල්ස් జాතියක්.
ඒ සෙල් වලට කියනවා cells of Kajal කියලා. එහෙම නැත්නම් Kajal cells. ඒතොර ඒව හරියට නිකන් අර heart එකේ මයෝකාඩියම් එකේ තියෙන අර pacemaker cells වගේ තමයි. ඒතොර මේ gut එකේ තියෙන මෙන්න මේ Kajal cells වලට පුළුවන් spontaneously rhythmically discharge වෙන්න. එතකොට වෙන්නේ ඒතොර ඒවා නිකම්ම ඒ කියන්නේ spontaneously discharge වෙනකොට ඒක වටපිටාවේ තියෙන smooth muscles cells වල membrane potential අඩු වැඩි වෙනවා. ඒතර එහෙම උඩ පල්ලෙහා යන membrane potential එකක් අපි පිටින් recording එකක් විදිහට ගත්තට පස්සේ තමයි මේ රටාවට තමයි අපි කියන්නේ basic electrical rhythm කියලා. එතකොට මේකෙත් තියෙනවා අර අපි සාමාන්‍යයෙන් ඔය heart එකේ කතා කරන මේ ඒ membrane potential උඩ පල්ලෙහාම වගේම මේකෙත් තියෙනවා එතකොට depolarization වෙන තැන් repolarization වෙන තැන් සාමාන්‍යයෙන් මේකේ නම් depolarization එකට හේතු වෙන්නේ calcium influx එක. ඒ කියන්නේ smooth muscle cells ඇතුළට calcium influx වෙන එක. repolarization portion වලට හේතු වෙන්නේ cells වලින් එළියට potassium යන එක. ඒ කියන්නේ potassium efflux එක. එතකොට ඔය chart එකේ පේනවා ඇති ඔයගොල්ලන්ට ඒ කියන්නේ අර depolarization වෙන තැන් වල ඇති වෙන spike potentials කියලා જાතියක්. එතකොට ඔන්න ඔය spike potentials වලදී තමයි smooth muscle වල tension එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ smooth muscle contract වෙන්න වගේ බලන්නේ ඒ වෙලාවේදී. repolarization වෙන තැන් ඒ කියන්නේ ඔය වලවල් වගේ තියෙන තැන් වලදී කොහොමද tension එක අඩු වෙන එක වෙන්නේ. tension එක වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ ඔය spike potentials කියන අවස්ථාවවලදී. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔය යටින් කියලා තියෙන වාක්‍යය ඒ කියන්නේ the basic electrical rhythm itself rarely causes muscle contraction. ඒ කියන්නේ ඔය spike potentials වලින් muscle contract කරනවා කියලා නෙමෙයි කියන්නේ. muscle එකේ tension එක වැඩි කරනවා පමණයි හුදෙක්ම. ඒක සාමාන්‍ය වැදගත් වාක්‍යයක්. ඒක හොඳට මතක තියාගන්න. rarely causes muscle contraction. එතකොට ඔය කිව්ව විදිහට basic electrical rhythm එක gut tube එකේ කොහොමද තියෙන එකක්. එතකොට ඒක පිටින් ඒ කියන්නේ මේ gut tube එකේ නැතුව වෙනත් බාහිර සාධක වලින් ඒ කියන්නේ ඔය epinephrine norepinephrine ඊට පස්සේ acetylcholine ඒ කියන්නේ ඔය මොනවද sympathetic and parasympathetic nerve system වලට ඔය gut tube එකේ තියෙන basic electrical rhythm කියන එක control කරන්න පුළුවන් පිටින් ඉඳගෙන. නමුත් basic electrical rhythm කියන එක ඇති වෙන්නේ gut tube එකේ. එතකොට පේනවා ඇති ඔය acetylcholine ඔය chart එකේ පේනවා ඇති acetylcholine වලින් අර ඇති වෙන spikes potential කියන ඒවා ඒ rate එක වැඩි කරලා තියෙනවා. epinephrine වගේ substances වලින් ඒ spike potentials අඩු කරලා තමයි තියෙන්නේ. එහෙනම් spike potentials නිසා තමයි අපි කිව්වේ muscle වල tension වැඩි වෙනවා කියලා. එහෙනම් acetylcholine වලින් gut tube එකේ smooth muscle වල tension එක වැඩි කරනවා. ඒ වගේම epinephrine වලින් gut tube එකේ muscle වල tension එක අඩු කරනවා. මොකද spikes potentials අඩු rate එක අඩු කරන නිසා. අනිත් වැදගත්ම දේ තමයි basic electrical rhythm එක rarely causes muscle contraction. ඒ කියන්නේ අපි කලින් කිව්ව විදිහට ඒක muscle contract වෙන්න හේතු වෙන්නේ නැති වුණාට ඒක tension එක අඩු වැඩි වෙන්න තමයි basic electrical rhythm කියන එක හේතු වෙන්නේ. හැබැයි මෙහෙම කිව්වොත් හරි basic electrical rhythm coordinate කරනවා කිව්වොත් ඔය peristalsis ඒ වගේ gut tube එකේ තියෙන motility patterns එහෙම කිව්වොත් හරි. ඒ කියන්නේ basic electrical rhythm එක muscle contraction වලට හේතු වෙන්නේ නැති වුණාට gut tube එකේ දකින්න ලැබෙන ඔය peristalsis mass contraction ඒ වගේ contractions වලට ඒවා coordinate කරන්න දාගෙන කිව්වොත් ඒක හරි. ඒ නිසා ඒ කියන්නේ peristalsis ඒ වගේ motility patterns හොඳින් පවත්ව ගන්න. ඒ කියන්නේ ඒවා අතර coordination එක පවත්ව ගන්න basic electrical rhythm එක ඕන. එහෙනම් ඔය අපි දන්න ඔය ක්‍රමාකුංචන ඒ කියන්නේ එහෙම නැත්නම් peristalsis ඒ වගේ gut tube එකේ තියෙන contraction වර්ග ඒ කියන්නේ motility patterns වර්ග ඒවා ඇති කරන්නේ basic electrical rhythm එකෙන් නෙමෙයි. හැබැයි ඒවා අතර coordination එක තියාගන්න basic electrical rhythm කියන එක තියෙන්න ඕන. එතකොට මේ basic electrical rhythm කියන එක අපිට ඒ කියන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම gut tube එකේ තියෙන්නේත් නැහැ. මේක බලා ගන්න පුළුවන් වෙන්නේ අපි කෑමක් කන්න පටන් ගත්ත වෙලාව වගේ ඉඳලා. එතකොට ඒ වෙලාවේ තමයි gut tube එක හොඳින් වැඩ කරන්න ඕන.
එතකොට ගට් ටියුබ් එක නිකන් අවධානයෙන් තියාගන්න වගේ එකකට තමයි මේ බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් එක දකින්න පුළුවන් වෙන්නේ. මොකද අපි කෑම කාලා ඊට පස්සේ ඒ ටික ආපහු ඩයිජෙස්ට් කරලා ඇබ්සෝප්ෂන් එක ඉවරුනාට පස්සේ අපි ඉන්නේ ෆාස්ටිං පීරියඩ් එක. ඒතර මේ ෆාස්ටිං පීරියඩ්ස් වල බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් කියන එක නෙමෙයි පේන්න තියෙන්නේ. ඒ වෙලාවෙදි තියෙන වෙනත් සංසිද්ධියක්. ඒකට තමයි අපි කියන්නේ මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් කියලා ඉස්සරහට අපිට තියෙනවා. එතකොට මේ මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් කියන එක තියෙන්නේ ෆාස්ටිං පීරියඩ්ස් වල. ඒ මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් කියන එක මේ ඉමීඩියට්ලි ස්ටොප් වෙන එක. කියන්නේ ඒක වහාම නතර වෙනවා අපි කෑමක් කන්න පටන් ගත්ත වෙලාවේ. මොකද අපි කෑමක් කන්න පටන් ගන්නවත් එක්කම අර බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් කියන එක ආපහු ස්ථාපිත වෙනවා ගට් ටියුබ් එකේ. ඒ නිසා ගට් ටියුබ් එක හැම වෙලාවෙම වගේ එක්ක බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් එකේ තියෙන්නේ. එහෙම නැත්නම් මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකේ යටතේ තමයි තියෙන්නේ. ඒතර ඒ වගේ දෙකක් අතර තමයි දෝලණය වෙන්නේ. එතකොට දැන් අපි ඔය කියපු බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් කියන එක ගට් ටියුබ් එක දිගේම එකම විදියට නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ ගට් ටියුබ් එකේ එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ කියන්නේ ගට් ටියුබ් එකේ තැන අනුව බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් එකේ රේට් එක වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩියුඩිනම් එකේ වගේ තමයි වැඩිම රේට් එකක් තියෙන්නේ. ස්ටොමක් එකේ ඊට වඩා අඩුයි. ඊට පස්සේ ඩිස්ටල් අයිලියම් වගේ යද්දි තවත් අඩු වෙනවා. ඊට පස්සේ කෝලොන් එකේදී හරිය කියන්නේ සීකම් එක. ඒ කියන්නේ පටන් ගන්න හරියදී ආව පොඩ්ඩ වැඩි වෙනවා. ඒ විදිහට තමයි බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් එක විචලනය වෙන්නේ ගට් ටියුබ් එක දිගේ. ඊළඟට මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් කියන කියන්න තියෙන්නේ මේ දැන් මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් අපි කියවනේ ඇති වෙන්නේ මේ ෆාස්ටිං පීරියඩ්ස් වලදී කියලා. එතකොට ෆාස්ටිං නොවන ඒ කියන්නේ අපි කෑම කනකොට ෆුඩ් ඩයිජෙස්ට් වෙනවා ඇබ්සෝප්ෂන් වෙනවා. ඒක නිකන් හරියට පෙරහැරක් වගේ. ඒ පෙරහැර ගියාට පස්සේ කියන්නේ ෆුඩ් ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වුණාට පස්සේ ඊළඟ මීල් එක සඳහා ගට් ටියුබ් එක සූදානම් කරන වැඩේ තමයි මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකෙන් කරන්නේ. හරියට නිකන් පෙරහැර ගියාට පස්සේ අර පාරේ එක් රැස්ලා තියෙන කුණු රොඩු අනම්මනම් අර කුණු ට්‍රැක්ටරෙන් ඇවිල්ලා අයින් කරනවා වගේ තමයි. ඒකට මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක තමයි කුණු ට්‍රැක්ටරේ. යන්නේ නගර සභාව. එතකොට ඊළඟ මීල් එක සඳහා ගට් ටියුබ් එක ක්ලියර් කරලා සූදානම් කරලා දෙන එක තමයි මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකෙන් කරන්නේ. ඒතර ෆුඩ් ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වලදී වෙච්ච වැඩ ටික ආපහු මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකනොත් වෙනවා. ඒ කියන්නේ ගට් ටියුබ් එකේ මොඩලිටිස්, ඒ වගේම සික්‍රීෂන්ස්, ඒ හැම දෙයක්ම ආපහු වෙනවා මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකේදීත්. සාමාන්‍යයෙන් මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ස්ටොමක් එකේ ඉඳලා ඩිස්ටල් අයිලියම් වලට විතර යනකම්. අනිත් දෙක දේ තමයි මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක රෙගියුලේට් කරන්නේ හෝමෝන් එකක් විසින්. ඒක තමයි මෝටලින් කියන හෝමෝන් එක. අනිත් එක තමයි ඒ කියන්නේ ෆාස්ටිං පීරියඩ් එකේ හැම වෙලාවෙම මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක මේ ඒ කියන්නේ එක දිගටම එක වගේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එකක් ඇති වෙලා ඊළඟ මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක වේව් එකක් වගේ යනවා. එක වේව් එකක් ගිහිල්ලා ගට් එක කොනක ඉඳලා අනිත් කොනට එක වේව් එකක් ගිහිල්ලා ඊළඟ වේව් එක වගේ යන්න සාමාන්‍යයෙන් ඒ වේව්ස් දෙක අතර ඉන්ටර්වල් එක මිනිත්තු 100ක් විතර තියෙනවා. සමහර තැන්වල මිනිත්තු 90ක් කියලා තියෙනවා. එහෙනම් කෙනෙක් ෆාස්ටිං පීරියඩ් එකේ ඉන්නකොට එයාගේ ගට් ටියුබ් එකේ ක්‍රියාත්මක වෙනවා නම් වෙන්නේ මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස්. එහෙම ක්‍රියාත්මක වෙවි තියෙන මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් එක එකපාරම නතර වෙනවා. නතර වෙලා බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් කියන එක ආපහු ඇති වෙන්න පටන් ගන්නවා කෙනෙක් ආහාර ගන්න පටන් ගන්නවත් එක්කම. ඒක වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒක මෙකනිසම් එක හරියටම තාම ක්ලියර් කරගෙන නැහැ. කොහොම හරි අපි ආහාර ගන්න පටන් ගන්නවත් එක්කම මෙච්චරලා තිබිච්ච මයිග්‍රේටර් මෝටර් කම්ප්ලෙක්ස් කියන එක බේසික් ඉලෙක්ට්‍රිකල් රිද්ම් කියන එකෙන් රිප්ලේස් වෙනවා කියලා දැනගත්තා ඇති. ඊට පස්සේ ගට් ටියුබ් එකේ තියෙන මොඩලිටි පැටර්න්ස් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒකෙනුත් විශේෂයෙන් වැදගත්ම එකක් තමයි ඔය පෙරිස්ටල්සිස් කියන එක. ඒක ගැන චුට්ටක් වැඩිපුර කතා කරනවා. පෙරිස්ටල්සිස් කියලා කියන්නේ ගට් එකේ තියෙන මොඩලිටි පැටර්න් වර්ගයක්. ඒකට සාමාන්‍ය ගට් එකේ තියෙන මොඩලිටි පැටර්න්ස් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රොපල්සිව් සහ මික්සිං කියලා. ඒත් පෙරිස්ටල්සිස් අයිති වෙන්නේ ප්‍රොපල්සිව් ගණයට. ඒ කියන්නේ ගට් ටියුබ් එකේ ඇතුලේ තියෙන කන්ටෙන්ට්ස් ඉස්සරහට යවන්න හේතු වෙන මූවමන්ට්ස්. අනිත් මූවමන්ට් වර්ගය තමයි මික්සින් මූවමන්ට්. ඒවා
ගට් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට්ස් ඉස්සරහට යවන්නට වඩා ඒ ගට් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට්ස් හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ ඔය එන්සයිම් තියෙනවා හොඳට ඒ කන්ටෙන්ට් ඇතුලට කාවද්දන්න. ඒ වගේ ඒවට තමයි මේ මික්සිං මූවමන්ට්ස් තියෙන්නේ. ප්‍රොපල්සිව් මූවමන්ට්ස් තියෙන්නේ ගට් ටියුබ් එකේ ඇතුලේ තියෙන කන්ටෙන්ට්ස් ඉස්සරහට ප්‍රොපගේට් කරවීම සඳහා. ඒතර මේ කියන මූවමන්ට් වලින් මොන මූවමන්ට් එක වුණත් මසල් කන්ට්‍රැක්ට් කරවල ඕන. ඒ කියන්නේ ගට් ටියුබ් එකේ තියෙන ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරවල ඕන මූවමන්ට් එක කරවන්න. එතකොට ගට් ටියුබ් එකේ අපි දන්නවා එන්ටරික් නර්ව් සිස්ටම් එකට ආйти මයන්ටරික් ඇන්ඩ් මේෂනර් ප්ලෙක්සස් කියලා ප්ලෙක්සස් වර්ග දෙකක් තියෙනවානේ. ඒකෙන් මයන්ටරික් ප්ලෙක්සස් එකෙන් තමයි අපි කිව්ව විදිහට ගට් ටියුබ් එකේ මසල් මූවමන්ට්ස් ඇති කරවන්නේ. එතකොට මේ පෙරිස්ටල්සිස් එක පවා කරවන්නේ මෙන්න මේ මයන්ටරික් ප්ලෙක්සස් එක හරහා. ඊළඟ වැදගත් දේ තමයි මතක තියාගන්න තියෙන මයන්ටරික් ප්ලෙක්සස් එකේ තියෙනවා නර්ව් සෙල්ස්. ඒ නර්ව් සෙල්ස් තියෙනවා ගට් ටියුබ් එකේ ඇන්ටරෝගේට් පැත්තට සහ රෙට්‍රෝගේට් පැත්තට කියන පැති දෙකටම. ඒ කියන්නේ එකම දිශාවකට නෙමෙයි මයන්ටරික් ප්ලෙක්සස් එකට ආйти නර්ව් සෙල්ස් ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිශා දෙකටම ඕරල් පැත්තට සහ කෝඩල් පැත්තට කියන පැති දෙකටම. ඒ කියන්නේ ඇන්ටරෝගේට් හෝ රෙට්‍රෝගේට් කියන පැති දෙකටම ඇරේන්ජ් වෙච්ච නර්ව් සෙල්ස් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් අපි බලමු පෙරිස්ටල්සිස් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒක පටන් ගන්න මෙන්න මෙහෙමයි. අපි තුමු ගට් ටියුබ් එකේ කොහේ හරි තැනක උන්න ෆුට්බෝලර්ස් එකක් තියෙනවා. මේ ෆුට්බෝලර්ස් එක නිසා මේ ෆුට්බෝලර්ස් එක තියෙන තැන තියෙන ගට් ටියුබ් එකේ වෝල් එක ස්ට්‍රෙච් වෙනවා ෆුට්බෝලර්ස් එක නිසා. දැන් මොකද වෙන්නේ? අර ගට් ටියුබ් එකේ ස්ට්‍රෙච් වෙන තැන්වල තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙනවා. ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් වලින් රිලීස් කරනවා සෙරටොනින් කියලා නියුරෝ ට්‍රාන්ස්මිටර් වර්ගයක්. එතකොට මේ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් තිබුණේ ගට් එකේ ලූමන් එකට කිට්ටුව. දැන් අපිට වැදගත් වෙන එක නයි කියන්නේ මයන්ටරික් ප්ලෙක්සස් එක. ඒ කියන්නේ මසල් මූවමන්ට් වලට දායක වෙන ප්ලෙක්සස් එක තියෙන්නේ මසල් ලේයර්ස් අතරේ. එතකොට මේ ගට් ටියුබ් එකේ ලූමන් එක හරියේ තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් වලින් ඉඳලා අර මසල් ලේයර්ස් අතරේ තියෙන මේ මයන්ටරික් ප්ලෙක්සස් එකට අදාළ පණිවිඩය ගෙනියන අතරමැදියෙක් ඉන්නවා. ඒ අතරමැදි යෝ විදියට ක්‍රියාත්මක වෙන සෙන්සරි නියුරෝන්ස් జాතියක් තියෙනවා. එතකොට අර ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙලා රිලීස් වෙන සෙරටොනින් වලින් ස්ටිමියුලේට් වෙන්නේ ඊළඟට අන්න අර කියන අතරමැදි නියුරෝන්. ඒවා සාමාන්‍යයෙන් අපි කියන්නේ සෙන්සරි නියුරෝන්ස්. ඒ සෙන්සරි නියුරෝන්ස් වලින් තමයි ඊට පස්සේ ඉම්පල්සස් ගෙනියන්නේ මයන්ටරික් ප්ලෙක්සස් එකට. දැන් මයන්ටරික් ප්ලෙක්සස් එක ඇක්ටිවේට් වෙනවා. අපි කලින් කිව්වා මයන්ටරික් ප්ලෙක්සස් එකේ තියෙනවා කියලා දෙදිශාවටම ඇරේන්ජ් වෙච්ච සෙල්ස්. ඇන්ටරෝගේට් පැත්තට සහ රෙට්‍රෝගේට් පැත්තට. මයන්ටරික් ප්ලෙක්සස් එක ඇක්ටිවේට් වෙනවා කියලා කියන්නේ එතකොට ඒ විදියට ඒකේ තියෙන අර ඇන්ටරෝගේට් පැත්තට තියෙන සෙල්ස් නුත් ඇක්ටිවේට් වෙනවා, රෙට්‍රෝගේට් පැත්තට තියෙන සෙල්ස් නුත් ඇක්ටිවේට් වෙනවා. ඒ වර්ග දෙකේම සෙල්ස් ඇක්ටිවේට් වුණාට පස්සේ ඒ සෙල්ස් වලින් රිලීස් වෙනවා ඊළඟට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස්. හැබැයි මේ වර්ග දෙකේ නියුරෝන් වලින් රිලීස් වෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වර්ග දෙකක්. ඇන්ටරෝගේට් පැත්තට තියෙන සෙල්ස් වලින් නිදහස් වෙන්නේ NO VIP වගේ සබ්ස්ටන්සස්. ඒවා හේතු වෙනවා ස්මූත් මසල් රිලැක්සේෂන් වලට. ඊළඟ රෙට්‍රෝගේට් පැත්තට තියෙන සෙල්ස් වලින් රිලීස් වෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වර්ග දෙක සබ්ස්ටන්ස් P සහ ඇසිටයිල් කොලින්. ඒවා අන්තිමේදී හේතු වෙන්නේ ස්මූත් මසල් කන්ට්‍රැක්ෂන් එක. එතකොට ඇන්ටරෝගේට් පැත්තට තියෙන සෙල්ස් වලින් රිලීස් වෙන NO-VIP වලින් ස්මූත් මසල් රිලැක්ස් කරනවා. රෙට්‍රෝගේට් පැත්තට තියෙන නියුරෝන් වලින් ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරනවා. ඇන්ටරෝගේට් පැත්තට තියෙන සෙල් වලින් සබ්ස්ටන්සස් රිලීස් කරන්නේ එහෙම නැත්නම් NO-VIP කියන ඒවා රිලීස් කරන්නේ අර ෆුට්බෝලර්ස් එකෙන් ඉස්සරහා. ඒ කියන්නේ කෝඩල් පැත්තට වෙන්න තියෙන ස්මූත් මසල්ස් වලට. රෙට්‍රෝගේට් පැත්තට arrange වෙච්ච සෙල්ස් වලින් ඒ nerve endings වලින් මේ ඔය substance P සහ acetylcholine රිලීස් කරන ෆුට්බෝලර්ස් එකේ පිටිපැත්තේ ප්‍රදේශයේ තියෙන ස්මූත් මසල්ස් වලට. ඒතර මේ කියන විදියට වෙන්න ඕන ෆුට්බෝලර්ස් එකෙන් ඉස්සරහා හරිය තියෙන ස්මූත් මසල්ස් රිලැක්ස් වෙනවා. පිටිපැත්තෙන් දිශාවෙන් තියෙන ස්මූත් මසල්ස් කන්ට්‍රැක්ට් වෙනවා. ඒතර ෆුට්බෝලර්ස් එක ඉස්සරහින් රිලැක්ස් වෙනවා, පිටිපැත්තෙන් කන්ට්‍රැක්ට් වෙනවා. ඒතර වෙන්න ඕන මොකද්ද? ෆුට්බෝලර්ස් එක ගට් ටියුබ් එක දිගේ ඉස්සරහට ප්‍රොපගේට් වෙන එක.
ඒතර ෆුට්බෝලර්ස් එක ඉස්සරහට ගියාට පස්සේ ඒ ඉස්සරහට ගිහිපු තැන තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ආපහු ස්ටිමුලේට් වෙනවා. ඒ කියන්නේ ආපහු තවත් පෙරිස්ටල්සිස් වේව් එකක් පටන් ගන්නවා. මේ විදිහට තමයි ගට් ටියුබ් එකේ තියෙන ෆුට්බෝලර්ස් එකක් ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ප්‍රොපගේට් වෙන්නේ මේ පෙරිස්ටල්සිස් නිසා. අනිත් එක තමයි මේ පෙරිස්ටල්සිස් ඇති වෙන රේට් එක. ගට් ටියුබ් එකේ තනින් තැනට වෙනස් වෙනවා. ඒතර දැන් අපි කිව්ව විදිහට මෙන්න මේ පෙරිස්ටල්සිස් කියන එක ඇති වෙන්න බලපාන්නේ ඉන්ට්‍රින්සික් එහෙම නැත්නම් ඉන්ටරික් නර්ව් ප්ලෙක්සස් එක. එතකොට ඒ පෙරිස්ටල්සිස් වලට සිම්පැතික් හෝ පැරාසිම්පැතික් ඉනර්වේෂන් එකක් තියෙන්න ඕනේ නෑ. ගට් ටියුබ් එකේ එතන ඇති වෙන මේ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් වල වැඩේ නිසා එතන වෙන ක්‍රියාවලියක් නිසා තමයි මේ පෙරිස්ටල්සිස් ඇති වෙන්නේ. ඉන්ටරික් නර්ව් ප්ලෙක්සස් එකේ දායකත්වයෙන්. හැබැයි පෙරිස්ටල්සිස් වල පෙරිස්ටල්සිස් ඇක්ටිවිටි එක මොඩිෆයි කරන්න පුළුවන් එක්ස්ට්‍රින්සික් නර්ව් සිස්ටම් එකකට. ඒ කියන්නේ ඔටෝනොමික් අපි කියන ඔය සිම්පැතික් and පැරාසිම්පැතික් නර්ව් සිස්ටම් දෙකට. හොඳට ඔලුවට දාගන්න පෙරිස්ටල්සිස් ඇති වෙන්න සිම්පැතික් පැරාසිම්පැතික් අවශ්‍ය නැහැ. ඒකට ඉන්ටරික් නර්ව් සිස්ටම් එක එහෙම නැත්නම් ඔය මයින්ඩරික් ප්ලෙක්සස් එක හරියට තිබ්බම ඇති. ඒක මොඩිෆයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෙරිස්ටල්සිස් මොඩිෆයි කරන එක තමයි සිම්පැතික් and පැරාසිම්පැතික් වලින් කරන්නේ. පැරාසිම්පැතික් වලින් නම් ගට් මොඩිලිටි වැඩි කරනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ පෙරිස්ටල්සිස් උනත් වැඩි කරවන්න ඕන රේට්. සිම්පැතික් වලින් ඒක අඩු කරන පැත්තට තමයි තියෙන්නේ. අනිත් වැදගත් දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි ගට් ටියුබ් එකේ කෑල්ලක් කපලා අයින් කරයි කියලා. සාමාන්‍ය සර්ජරි වලදී එහෙම කරන්න වෙනවා. සමහරලාට ගට් ටියුබ් එකේ කෑල්ලක් කපලා අයින් කරා කියලා හරි. ඒ කියන්නේ කෑල්ලක් කපලා අයින් කළා ඉතුරු කෑල්ල ටික පුට්ටු කරනවා. කෑල්ල කපලා අයින් කරා කියලා හරි. ඒ කෑල්ල කපලා අයින් කරන්න නැතුව ආපහු තිබිච්ච තැනින්ම ඒ දිශාවටම සෙට් කරා කියලා හරි පෙරිස්ටල්සිස් වලට බාධාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒ ඔපරේට් කරපු තැනින් ඉස්සරහට පෙරිස්ටල්සිස් වේව් එකට ප්‍රොපගේට් වෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් අපි පොඩි සෙග්මන්ට් එකක් කපලා ඒක දිශාව මාරු කරලා සෙට් කරොත් ආපහු එහෙම වුණොත් එතනින් එහාට පෙරිස්ටල්සිස් වේව් එක ප්‍රොපගේට් වෙන්නේ නැහැ. දැන් හේතුව මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඕන. මොකද අර මේ ඉන්ට්‍රින්සික් එන්ටරික් නර්ව් සිස්ටම් එකේ මයොන්ටරික් ප්ලෙක්සස් එකේ අපි කිව්ව සෙල්ස් ඇරේන්ජ් වෙලා තියෙන විදිය අනුව තමයි පෙරිස්ටල්සිස් එක වෙන්නේ. ෆුට්බෝලර්ස් එකට ඉස්සරහින් රිලැක්ස් වෙන්නේ පිටිපැත්තෙන් කන්ට්‍රැක්ට් වෙන්නේ. මොකද එන්ටරොගේට් පැත්තට තියෙන සෙල්ස් වලින් රිලීස් කරන්නේ NOVIP වගේ ඒවා ස්මූත් මසල් රිලැක්ස් කරනවා. රෙට්‍රොගේට් පැත්තට තියෙන සෙල්ස් වලින් රිලීස් කරන්නේ සබ්ස්ටන්ස් P ඇසිටයිල් කොලින් වගේ ඒවා ස්මූත් මසල් කන්ට්‍රැක්ට් කරන ඒවා. ඒතර ඕක දිශාව මාරුනොත් මොකද වෙන්නේ? ෆුට්බෝලර්ස් එකට ඉස්සරහින් කන්ට්‍රැක්ට් වෙන ස්මූත් මසල් පිටිපස්සේ රිලැක්ස් වෙනවා. එතකොට ෆුට්බෝලර්ස් එක ඉස්සරහට නෙමෙයි යන්නේ. එතකොට පිටිපැත්තට ආපහු. ඒ කියන්නේ මෙච්චරලා පුදිශාවට නෙමෙයි. කියන්නේ ඕරල් ටු කෝඩල් නෙමෙයි. එතකොට කෝඩල් ටු ඕරල් දිශාවට තමයි. ඒ නිසා අන්න එහෙම ස්මූත් මසල් මේ ගට් ටියුබ් එක අපි කැලක් පොඩි සෙග්මන්ට් එකක් කපලා ඒක දිශාව මාරු කරලා රීසූචර් කරොත් යන්නේ සෙග්මන්ට් එකෙන් ඉස්සරහට පෙරිස්ටල්සිස් මේ හරහා ඔය ෆුට්බෝලර්ස් ඉස්සරහට ප්‍රොපගේට් කරන්න විදියක් නැහැ. ඊළඟට සෙග්මන්ටේෂන් කියන්නේ පෙරිස්ටල්සිස් වගේම තවත් මේ මොඩලිටි පැටර්න් වර්ගයක්. ඒතර ඒක අපි කියන ගොඩක් වෙලාවට ප්‍රොපල්සිව් එකක් නෙමෙයි. ඒක මික්සිං මූවමන්ට් එකක්. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් ඇති වෙන්නේ සෙග්මන්ට් එකකින් සෙග්මන්ට් එකට. ඒ කියන්නේ ගට් ටියුබ් එකේ යම් කිසි සෙග්මන්ට් එකක් දෙපැත්තෙන් පොඩි සෙග්මන්ට් එකක් දෙපැත්තෙන් නිකන් රින් ලයික් කන්ට්‍රැක්ෂන් නිකන් මුදු වගේ කන්ට්‍රැක්ෂන් දෙකක් ඇති වෙනවා දෙපැත්තේ සෙග්මන්ට් එකේ. එතකොට ඒ කන්ට්‍රැක්ට් වෙන තැන තියෙන කයිම් එක එහෙම නැත්නම් ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක ඒ කන්ට්‍රැක්ෂන් එක වෙන සයිට් එකෙන් දෙපැත්තටම ප්‍රොපගේට් වෙනවා. ඒ වගේම ඊළඟ මොහොතේ කන්ට්‍රැක්ෂන් එක ඇති වෙන්නේ අර කලින් ඇති වෙච්ච තැන් දෙකේම නෙමෙයි වෙනත් තැන් දෙකකින්. හරිනේ. කලින් රිලැක්ස් වෙලා තිබිච්ච තැන් දෙකකින් තමයි ඊළඟ මොහොතේ ring like contraction ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ඒ එතනත් ආපහු ඒ හරිය තියෙන කයිම් එකත් ආපහු ඉස්සරහටයි පස්සට දෙපැත්තටම යනවා. ඒ නිසා මේකෙන් අර දිගටම
ගැට් ටියුබ් එක දිගේ ඉස්සරහටම ෆුඩ්ස් මේ කියන්නේ නැත්නම් කයිම් එක මේ ප්‍රොපගේට් කරවන්නේ නැහැ. ඉස්සරහට පස්සට දෙපැත්තටම කයිම් එක ප්‍රොපගේට් කරනවා. ඒ නිසා මේක අපි කියනවා මික්සිං මූවමන්ට් එකක් යටතට තමයි ගෙනින්නේ. ඊළඟට ටොනික් කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ ඒ වගේම වෙනත් කන්ට්‍රැක්ෂන් වර්ගයක්. ඒකෙදි වෙන්නේ යම් කිසි ඒ කියන්නේ ගට් ටියුබ් එකේ යම් කිසි සෙග්මන්ට් එකක් ඒ සෙග්මන්ට් එක පිටින්ම කන්ට්‍රැක්ට් වෙනවා. සෙග්මන්ට් එක පිටින්ම කන්ට්‍රැක්ට් වෙනකොට වෙන්නේ නිකන් අර හොඳට අර තියෙන එන්සයිම්ස් ඒ කියන්නේ ගට් වෝල් එකකින් රිලීස් වෙන එන්සයිම්ස් අර කයිම් එක ඇතුළට හොඳට කාවදිනවා. ඒත් මේකත් එතකොට මික්සිං මූවමන්ට් වර්ගයක්ම තමයි. හරි. අපි ඊළඟට කතා කරන්නේ මවුත් එකෙන් පටන් අරගෙන ගට් ටියුබ් එකේ එක කොනක ඉඳලා අනිත් කොනට පිළිවෙලට කොහොමද ඒ තැන්වල වැඩ ටික වෙන්නේ මොනවද වෙන වැඩ කියලා තමයි බලන්න යන්නේ. මවුත් එකේදී වෙන ෆුඩ් ඩයිජෙෂන් and absorption ගැන කතා කරද්දී ඉස්සෙල්ලම කතා කරන්න වෙන එක තමයි සැලයිවා කියන එක. එහෙම නැත්නම් කේටය කියන එක. ඒතර සැලයිවා සික්‍රීට් කරන සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලින් සැලයිවරි ග්ලෑන්ඩ්ස් මේජර් සහ මයිනර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් කියලා ටයිප් දෙකක් තියෙනවා. මයිනර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් නම් ඔය පොඩි පොඩි ග්ලෑන්ඩ්ස් ඒවා මවුත් එකේ කියන්නේ ඕරල් කැවිටි එක ඇතුලේ හැමතැනම ඒ කියන්නේ ගොඩක් තැන්වල තියෙනවා. අපිට වැදගත් වෙන්නේ මේජර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් කියන ඒවා. ඒතර සැලයිව වලින් වැඩිපුරම ප්‍රමාණය සික්‍රීට් කරන ඔන්න ඔය මේජර් සැලයිවරි ග්ලෑන්ඩ්ස් වලින් ඒකිනුත් ඒතර අපි වැඩිපුරම සික්‍රීට් කරන්නේ සබ්මැන්ඩිබියුලර් ග්ලෑන්ඩ් එකේ 70ක් විතර. ඊටු 120ක් විතර මේ සික්‍රීට් කරනවා පැරඩිඩ් ග්ලෑන්ඩ් එකෙන් සබ්ලින්ගුවල් ග්ලෑන්ඩ් එකෙන් 5ක් විතර සික්‍රීට් කරනවා. සැලයිවා වල කම්පොසිෂන් එක ගැන කියද්දී මේක ඉස්සෙල්ලාම වෝටරි ඉස්සෙල්ලා කියන්න ඕන වෝටරි සික්‍රීෂන් එකක්. ඒ නිසා වැඩිපුරම තියෙන වෝටර්. ඊට අමතරව තියෙන ඩයිජෙස්ටිව් එන්සයිම්ස්, මියුසින් වගේ සබ්ස්ටැන්සස්, ඇන්ටිබොඩීස් තියෙනවා, ඉමුනෝග්ලොබින්. ඊට පස්සේ බ්ලඩ් ගෲප් ඇන්ටිජන්ස් වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ ඉනෝගනික් අයන්ස් තියෙනවා. මේ ඔක්කොම නිසා අල්ටිමේට්ලි සැලයිවා අපි කියනවා හයිපෝටොනික් කියන්නේ ඇල්කලයින් සාමාන්‍යයෙන්. හයිපෝටොනික් කියලා කියන්නේ ඒක අපි හැම වෙලාවෙම කියන්නේ බ්ලඩ් වල ප්ලාස්මා එකේ ඔස්මොලිටිකට සාපේක්ෂව. බ්ලඩ් ප්ලාස්මා ඔස්මොලිටිකට සාපේක්ෂව නැත්නම් සීරම් ඔස්මොලිටිකට සාපේක්ෂව හයිපෝටොනික්. ටොනිසිටි එක අඩුයි සැලයිවා වල. ඒ වගේම ඇල්කලයින්. සැලයිවා වල තියෙන ඩයිජෙස්ටිව් එන්සයිම්ස් විදියට ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ලින්ගුවල් ලයිපේස් and salivary amylase කියන එක. එතකොට salivary amylase කියන එකේ විශේෂත්වය තමයි ඒකේ ඔප්ටිමල් pH වගේ තියෙන්නේ pH 6.7 වගේ. ඒ නිසා ඒක දැන් අපි සැලයිවා එක මික්ස් වුණාට පස්සේ ෆුඩ් ඊට පස්සේ යන ස්ටොමක් එකනේ. ස්ටොමක් එකේදී pH වගේ අපි දන්නවා 6.4ට වඩා ගොඩාක් අඩු තත්යකට ඒ කියන්නේ අඩු ඒ කියන්නේ පල්ලෙහාගේකට බහින pH එකේ. ඒ නිසා ඒක එතකොට salivary amylase වල optimal pH එකේ නොවන නිසා salivary amylase වල ෆන්ක්ෂන් එක තියෙන්නේ oral cavity එකේදී තමයි ලොකුවටම. ඊට පස්සේ ඒක stomach එකට ගියාට පස්සේ food ටික salivary amylase වල ෆන්ක්ෂන් එක අවසන් වෙනවා. අඩු වෙනවා. අනිත් එක තමයි lingual lipase වලින් එතකොට dietary triglyceride වගේ තමයි. ඒ කියන්නේ triglycerol වගේ තමයි ඩයිජෙස්ට් කරන්නේ. එතකොට lipid and carbohydrate කියන නියුට්‍රිෂන් වර්ග දෙකේම ඩයිජෙෂන් එක පටන් ගන්නවා oral cavity එකේදීම. මියුසින් වල ෆන්ක්ෂන් එක ගොඩක්ම ඉතින් ඔය lubrication තමයි. ඊට පස්සේ ඔය තියෙන immunoglobulin වලින් ඔය බැක්ටීරියා and වෛරස් වලට එරෙහිව ෆන්ක්ෂන් වෙනවා. ඊට පස්සේ ලයිසෝසයිම්, ලැක්ටොෆෙරින් ඒ වගේ සබ්ස්ටන්ස් වලිනුත් ඔය ඕගනිසම්ස් වලට විරුද්ධව වැඩ කරන එක තමයි කරන්නේ. අනිත් පොඩි පොයින්ට් එකක් තමයි salivary glands වල වෙන secretion එක තමයි. ඒ කියන්නේ gland එකේ බරට සාපේක්ෂව ඇඟේ තියෙන ඕනම gland එක බරට සාපේක්ෂව එයා secrete කරන secretion ප්‍රමාණය කියන එක ගත්තන් පස්සේ ඒ රේෂියෝ එක වැඩිම වෙන්නේ
සැලයිවරි ග්ලෑන්ඩ් සඳහා. අනිත් ඕනම ඇඟේ තියෙන ග්ලෑන්ඩ් එකකට සාපේක්ෂව. හරි. සැලයිවරි සික්‍රීෂන් ගැන කතා කරද්දී ඉස්සෙල්ලම ඒ කියන්නේ මූලික වශයෙන් සැලයිවරි ග්ලෑන්ඩ් වල තියෙන්නේ සැලයිවරි ඇසිනි තියෙනවා. ඒ ඇසිනි වලට සම්බන්ධ වෙච්ච ඩක්ට්ස් තියෙනවා. ඒ ඩක්ට්ස් වල කෙලවරින් තමයි සැලයිවරි සික්‍රීෂන් එක වෙන්නේ. සැලයිවරි ප්‍රොඩක්ෂන් එක වෙන්නේ අතරම ඇසිනි වල හදලා දාන සැලයිවා ඇසින එකේ ලූමන් එකට දානවා. ඒ ලූමන් එකට වැටිච්ච සැලයිවා ඩක්ට් එක දිගේ යද්දී ඒ සැලයිව වල තියෙන කොම්පොසිෂන් එක මොඩිෆයි වෙනවා. ඉතින් මොඩිෆයි වෙච්ච සැලයිව තමයි අන්තිමේදී එතකොට ඩක්ට්ස් වලින් එළියට එන්නේ. වැදගත් දේ තමයි ඇසිනයි වල හදලා ඇසිනි ලූමන් එකට දාන සැලයිවා always isotonic. ඒ කියන්නේ සීරම් ඔස්මොලටි එකට සමානයි ටොනිසිටි එක. always isotonic. ඊළඟට ඩක්ට්ස් වලින් එළියට එන සැලයිවා ඒක හැම වෙලාවෙම ඒ කියන්නේ always hypotonic. ඔය දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසිනයි වල හදන සැලයිව හැම වෙලාවෙම isotonic. ඒ වගේම ඩක්ට්ස් වලින් එළියට එන සැලයිවා hypotonic. ඒ hypotonicity එක අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මොනම හරි විදියකින් isotonic වෙන්න ඕන එළියට එන සැලයිව. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඇසිනයි වල හදලා ඩක්ට්ස් වලට දාන්නේ isotonic සැලයිවා. ඩක්ට්ස් වල විශේෂත්වය තමයි ඩක්ට්ස් වලදී සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයන් උරා ගන්න පුළුවන් ඩක්ට්ස් වලට. ඒ කියන්නේ සැලයිවා ඩක්ට්ස් හරහා යද්දී ඒ සැලයිව වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයන්ස් ඩක්ට්ස් වලින් ආයි රියැබ්සෝබ් කරනවා. පොටෑසියම් බයිකාබනේට් වගේ අයන්ස් සික්‍රීට් වෙනවා ඩක්ට් එක ඇතුළට ලූමන් එකට. ඒක එක වෙනස්කමක්. අනිත් එක තමයි විශේෂත්වය තමයි ඩක්ට්ස් ගත්තම වෝටර් වලට ඉම්පර්මියබල්. අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයන් ඔස්මොටිකලි ඇක්ටිව් අයන්. සාමාන්‍ය වෙන තැනකදී නම් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ එළියට යද්දී ඒක වෝටර් ඩැක් කරගෙන තමයි එළියට එන්නේ. නමුත් මෙතන සැලයිව ඩක්ට් එක ගත්තම ඩක්ට් එක වෝටර් වලට ඉම්පර්මියබල්. හැබැයි අයන් වලට හුමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී ඩක්ට් එක හරහා යද්දී සැලයිවා අයන් විතරයි එළියට යන්නේ. වතුර එළියට යන්නේ නැහැ. ඒ නිසා තමයි ඇසිනයි වල හදන සැලයිව කොම්පොසිෂන් එකෙන් ගත්තොත් isotonic වුණාට ඩක්ට් පහු කළේ කියන්නේ ඩක්ට් වලින් කෙලවරින් ශ්‍රාවය වෙන සැලයිව හැම වෙලාවෙම hypotonic වෙන්නේ. මොකද වතුර අයින් වෙන්නේ නැහැ. තියෙන osmotically active ions තමයි එළියට යන්නේ. ඒ නිසා තමයි always hypotonic වෙන්නේ. අනිත් එක තමයි අපි දන්නවා මේ නෙෆ්‍රෝන් වල වැඩ කරන එක හෝමෝන් එකක් තමයි ඔය ඇල්ඩෝස්ටරෝන් කියලා කියන්නේ. ඒතර නෙෆ්‍රෝන් වලදී ඉනක් channel සරහා කලෙක්ටින් ඩක්ට් වලදී ඇල්ඩෝස්ටරෝන් වලින් එන්නේ සෝඩියම් රිටෙන්ෂන් සෝඩියම් රිඇබ්සෝප්ෂන් එක. ඒක හරහා වක්‍රාකාරයෙන් වෝටර් රිටෙන් වෙනවා. එතකොට සෝඩියම් රිඇබ්සෝප්ෂන් එක තමයි එතන රෙගියුලේට් වෙන්නේ ඇල්ඩෝස්ටරෝන් එකේ. මෙතනත් ඩක්ට්ටරත් එතකොට ඇල්ඩෝස්ටරෝන් වලින් සෝඩියම් රිඇබ්සෝප්ෂන් එක වැඩි කරනවා කියලා මතක තියාගන්න. අනිත් පැත්තට සෝඩියම් රිඇබ්සෝප්ෂන් එක වැඩි කරනවා වගේම පොටෑසියම් සික්‍රීෂන් එක වැඩි කරනවා. සැලයිව සම්බන්ධව ක්ලිනිකලි වැදගත් වෙන පොයින්ට් එක තමයි සීරොස්ටෝමියා කියලා ලෙඩක් තියෙනවා. ඒකෙදි මේ සැලයිවරි සික්‍රීෂන් එක ඩිවිෂන් වෙනවා. ඒතර සැලයිව වලින් වෙන ෆන්ක්ෂන් ටික ඕරල් කැවිටි එකේදී වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ගොඩක් වෙලාවට කොමන්ම කම්ප්ලිකේෂන් එක විදියට මේ ඩෙන්ටල් කැරිස් තමයි එන්නේ. ඒතර ඕරල් හයිජීන් එක නැති වෙලා අඩු වෙලා යනවා මේ සැලයිවරි සික්‍රීෂන් නැති නිසා. දැන් කතා කරන්න තියෙන්නේ මේ සැලයිවරි සික්‍රීෂන් එකේ රෙගියුලේෂන් එක ගැන. අපි දන්නවා මේ සැලයිවරි සික්‍රීෂන් එක ඒ වුණත් අපිට කෙලවුණන සංසිද්ධිය. ඒක බොහොම ඉක්මනටම වෙනවා. ඒ කියන්නේ ආහාරයක් මතක් වුණත් සුවඳ දැනුණත් ඒ වගේ ට්‍රිගර්ස් තියෙද්දි බොහොම ඉක්මනට වෙනවා. ඒ නිසා මේක නියුරල් රිෆ්ලෙක්ස් එකක් යටතේ තමයි මේ සැලයිවරි සික්‍රීෂන් එක වෙන්නේ රෙගියුලේට් වෙන්නේ. අනිත් එක තමයි මතක තියාගන්න තියෙන එක GI tract එකේ අනිත් හමු වෙන ගොඩක් සික්‍රීෂන් අනිත් ඇඟවලදී කියන්නේ ස්ටොමක් එකේ ગેස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් එක එහෙම ඉන්ටරි එතනින් එහාට ගියාට පස්සේ ගට් ටියුබ් එකේ අනිත් ඇඟවල තියෙන ගෝල් මේ මොනද බයිල් සික්‍රීෂන් එක යනම ඔක්කොම සික්‍රීෂන් ගොඩක් වෙලාවට මේ හෝමෝනල් නියුරල් කියන දෙකම යටතේ තමයි සික්‍රීෂන් එක වෙන්නේ. නමුත් මෙතන
සැලයිවරි සික්‍රේෂන් කියන එකේ විශේෂත්වය තමයි ඒක ගොඩක් ඒ කියන්නේ ඕල්මෝස්ට් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ නියුරල් කන්ට්‍රෝල් එකක් යටතේ වෙන්නේ. ඒතර හෝමෝනල් රෙගුලේෂන් එකක්. සාමාන්‍යයෙන් සිම්පැතටික් and parasympathetic සිස්ටම් දෙක යටතේ සිම්පැතටික් ගත්තම සිම්පැතටික් වලින් වෙන්නේ අතරම සැලයිවරි සික්‍රේෂන් අඩු වෙන එක. පැරාසිම්පැතටික් වලින් වෙන්නේ සැලයිවරි සික්‍රේෂන් වැඩි වෙන එක. අපි කියන්නේ බය වුණාම කටේ කෙල හිඳනවා කියලා. එතකොට ඒ සිම්පැතටික් ඇක්ටිවේෂන් එක තියෙන වෙලාවේ සික්‍රේෂන්ස් අඩුයි. ඒ කියන්නේ සැලයිවරි amount එක අඩුයි. හැම වෙලාවෙම මතක තියාගන්න සැලයිවරි amount එක අඩු වෙනකොට ගොඩක් වෙලාවට ඕගනික් මැටීරියල්ස් තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඕගනික් මැටීරියල්ස් වල කන්සන්ට්‍රේෂන් එක වගේ එක වැඩි වෙනවා. ඒ නිසා සිම්පැතටික් ඇක්ටිවේෂන් එකක් මේන්ලි තියෙන වෙලාවට සැලයිවරි වල කම්පොසිෂන් එක ගත්තම amount එක අතින් අඩුයි. හැබැයි ඕගනික් මැටීරියල්ස් ප්‍රමාණය වැඩි. පැරාසිම්පැතටික් වෙනකොට ඒකේ අනිත් පැත්ත amount එක වැඩි. ඒ කියන්නේ ඕගනික් මැටීරියල්ස් ගොඩක් තියෙන ඒවා ඩයිලූට් වෙලා තියෙන්නේ. ඒ නිසා concentration අඩුයි. දැන් බලමු සැලයිවරි සික්‍රේෂන් එක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ආහාරයක් දකිද්දී මතක් වෙද්දී නැත්නම් ආහාරයක සුවඳ දැනෙද්දී දිවේ ස්පර්ශ වෙනකොට රස දැනෙද්දී ඒ වගේ වෙද්දී තමයි කෙනෙක්ගේ කේට ශ්‍රාවය වෙනත සැලයිවරි සික්‍රේෂන් එක ඉස්සෙල්ලම ඇති වෙන පටන් ගන්න. එතකොට මේක මේන්ලි අපි කිව්වා මේ almost entirely මේක නියුරල් මෙකනිසම් එකක් විදිහට තමයි කන්ට්‍රෝල් වෙන්නේ. අපි හිතමු කෙනෙක් ආහාරයක් දකිනවා එහෙම නැත්නම් මතක් වෙනවා සුවඳන ඒ ටික වෙනවා කියලා. එතකොට ඒක වෙද්දී ඉස්සෙල්ලම එයාගේ sensory impulses වලින් brain එකට ගිහිල්ලා brain එකේ තියෙනවා superior and inferior salivary nucleus කියලා දෙකක්. ඒතකොට ওই nucleus දෙකම අපි හොඳින් දන්න cranial nerves දෙක parasympathetic nuclei දෙකක්. superior salivary nucleus කියලා කියන්නේ facial nerve එකට අදාළ parasympathetic nuclei එක. inferior salivary nucleus කියලා කියන්නේ glossopharyngeal nerve එකට අදාළ parasympathetic nuclei එක. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් facial nerve එකෙන් supply කරන්නේ secretomotor innervation එක දෙනවා sublingual and submandibular gland දෙකට. parotid gland එකට secretomotor innervation එක දෙන්නේ glossopharyngeal nerve එකේ. කොහොමද මේක parasympathetic innervation එකක් නිසා acetylcholine හරහා ගිහින් IP3 ඒ කියන්නේ inositol triphosphate හරහා අන්තිමේදී calcium release එක වැඩි වෙලා තමයි මේ salivary secretions කරන acinine වල තියෙන cells හරහා secretion එක අන්තිමේදී වෙන්නේ. ඊට පස්සේ සැලයිව වල ෆන්ක්ෂන් ටිකක් ගැන දැනගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් ලුබ්‍රිකේෂන් එකක් විදිහට ලුබ්‍රිකේටර් ෆැක්ටර් එකක් විදිහට තමයි සාමාන්‍ය සැලයිව වැදගත් වෙන්නේ. අනිත් ඩ්‍රයි ෆුඩ්ස් තියෙනවා සොලියුබලයිස් කරන්න. ඊට පස්සේ ස්පීච් එකට වැදගත් වෙනවා. ඒ වගේම ඕරල් කැවිටි එකේ මේ pH එක මේන්ටේන් කරන්න වැදගත් වෙනවා. ඊට පස්සේ ඕරල් හයිජීන් එක පවත්වා ගන්න වැදගත් වෙනවා. අනිත් එක තමයි සැලයිව වල අපි කිව්ව විදිහටම අර කලින් කිව්වා වගේ සැලයිවරි ඇමයිලේස් and ලින්ගුවල් ලයිපේස් කියන එන්සයිම්ස් දෙක තියෙනවා. ඒ නිසා සැලයිවරි ඇමයිලේස් හරහා